Microsoft Office package එක තියෙනවා MS Word කියලා. දැන් Microsoft කියන එක තමයි MS කියන්නේ. හරිද? එතකොට MS Word කියලා එකක් තියෙනවා. software එකක්. ඒවට අපි කියන්නේ මේ හා සමාන තවත් මෘදුකාංග බොහෝමයක් තියෙනවා. MS Word කියන එකට සමගාමීව තවත් ඒ වගේ ඒ වැඩේ මේ කාර්යන ඉෂ්ට කරන තවත් මෘදුකාංග යම් යම් නිර්මාණ කරලා තියෙනවා. එතකොට මේවට කියන්නේ අපිට කියන්න පුළුවන් word processing software කියලා. word processing software වලට උදාහරණයක් විදිහට තමයි දැන් අපි මේ MS Word කතා කරන්නේ. word processing software එහෙමත් නැත්නම් සිංහලෙන් කියනවා අපි word කියන එකට වදන් සැකසුම් මෘදුකාංග කියලා. එහෙම කියන්නේ අපි වචන ලියලා මොනවා හරි ડોකියුමන්ට්ස් විදිහට වදන් සැකසුම් කියන එකේ අදහස වචන ලියලා මොනවා හරි ડોකියුමන්ට් එකක් ලියකියවිල්ලක් ගොඩනගන්න තමයි මේ වගේ මෘදුකාංග පාවිච්චි කරන්නේ. එතකොට මේ පැකේජ් එකේම නම් අපිට සිලබස් එකෙත් කතා කරන්න තියෙනවා Microsoft Excel කියලා තව එකක් MS Excel කියලා අපි කියමු. ඒ වගේ Microsoft PowerPoint කියලා තව software එකක් තියෙනවා. PowerPoint presentation හදන්නේ එකෙන්. ඊට පස්සේ Microsoft Access කියලා database software එකකුත් තියෙනවා. එතන මේ software package එකේ එන software හතරක් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. සාමාන්‍යයෙන් 2010 version එකෙන් තමයි මේ syllabus එකේ නම් සිද්ධ වුණේ. 2010 version එක. අපි වෙනකොට 2016 වගේ කතා කරමු. මේ Microsoft Office වල මේ දැන් තියෙන මුහුණුවරම ඉන්ටර්ෆේස් එකම ඇතුළත් වෙලා 2007 version එකේ තමයි ආවේ. මම පෙන්නන්නම් ඒකේ 2007 version එකකින් තමයි ඔය රිබන් එකක් කියලා එකක් හඳුන්වලා දුන්නේ Microsoft Office වලට. මොකක්ද මේ රිබන් කියන එක අපි හොයාගමු ඉස්සරහට. දැන් එතකොට word processing software කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගත්තා. කියන්නේ අපි කතා කළා. ඒ වෙනුවට තවත් open office package එකක් එහෙම අපිට හඳුන්වලා දෙන්න පුළුවන් මේ වැඩේම කරන තවත් open office කියලා කියන්නේ දැන් මේක Microsoft සමාගමෙන් නිෂ්පාදනය කරපු එකක්. මේක විකුණන එකක්නේ. මිලදී ගන්න තියෙන දෙයක්නේ. එතකොට open office එහෙම free of charge. ඒ කියන්නේ නිදහස් මෘදුකාංග යටතට ගන්නේ. අපි Word open කරන්න මෙතන search එකේ Word කියලා type කරමු. එතකොට මේ විදිහට තමයි icon එක එන්නේ. මේ විදිහට open වෙන්නේ. එතකොට recent documents මම මේ හරිය open කරලා තියෙන එක documents මෙතන නම් පෙන්නන්නේ. ඔයාලට අලුත්ම document එකක් open කරන්න එක්ක blank document කියලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තියෙන templates පාවිච්චි කරන්න පුළුවන්. අපි කීපයක් බලමු. templates දැන් මෙතන තියෙනවා කීපයක්. ඒ හැරෙනකොට තවත් template download කරන්න අපිට අවශ්‍ය විදිහේ දේවල් search කරලා ගන්නත් පුළුවන්. search for online templates කියන තැන අපි නිකමට අපිට හිතෙන වචන keywords පාවිච්චි කරලා ඉස්කෝලේ එකට අදාළ වෙන මොනවා හරි දෙයක් කියලා ওই විදිහට search කරලා අපිට අවශ්‍ය templates ගන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේනවා categories ගොඩක් තියෙනවා. දැන් මේ තියෙන 2016 version එක. මේ categories යටතේ විවිධාකාර වූ templates තියෙනවා. මේ personal, presentation, ඒ වගේ education කීකේ ඒ අදාළ වෙන විදිහේ template එකක් අපිට download කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කලින් හදාගෙන ඉන්න මෘදුකාංගයක් නම් ඒ කියන්නේ කලින් පටන් ගත්ත document එකක් නම් මේ වගේ
මෙතන පෙන්නන එකක් ඕපන් කරන්න අපිට අවස්ථාව දෙනවා. දැන් මේ තියෙන ටෙම්ප්ලේට්ස් වලට අමතරව අපි හිස් පිටුවක් එක්ක Word document එක පටන් ගන්නවා නම් මෙන්න මෙතන blank කියන එකට ගියාම හරි. blank කියන එකට ගිහිල්ලා මේ විදිහට දැන් මගේ මේ Word document එකේ මම ribbon එක මෙන්න මෙතන තියෙනවා ribbon කියලා. ඒ කොටස මං collapse the ribbon කියන එකට දාලා තිබුණේ. මම මේ collapse the ribbon කියන එක ටික් එක අයින් කරොත් මට ribbon එක පේන්න තියෙනවා. එතකොට ඔයාලට පේනවා මේ ඉන්ටර්ෆේස් එකේ මෙන්න මේ ෆයිල් ඊට පස්සේ home insert design layout references mailings review view ආදී වශයෙන් tabs ගොඩක් තියෙනවා. මේවට කියන්නේ අපි tab කියලා. tab tab කියලා තමයි ඒවට කියන්නේ. ඒතර tab ක්ලික් කරනකොට tab එකට අදාළ වෙන ribbon එකක් ඕපන් වෙනවා. ඒ කියන්නේ ඒ ribbon එක තමයි මේ තියෙන කොටස. මෙන්න මේ ඊතාලේ මං ගෙනියන කොටස මේකට අපි කියනවා ribbon කියලා. මෙන්න මේ වගේ. මේ ප්‍රමාණයෙන් තියෙන ribbon එකක්. එතකොට ඒ ribbon එක වෙනස් වෙනවා tab එකකින් tab එකට. the home tab එකේ තියෙන ribbon එක නෙමෙයි insert tab එකේදී වෙනස් වෙනවා. icon වෙනස් වෙනවා. මේක ඇතුලේ තියෙන icons වෙනස් වෙනවා. එහෙමනම් මේ තියෙන ribbon එකෙත් groups හදලා තියෙනවා. font group, paragraph group, styles, editing, මෙතන clipboard ආදී වශයෙන් groups තියෙනවා. එතකොට අපි word software එක ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ ribbon එකේ තියෙන tools, මේ tabs වලට අදාළ වෙන මේ එක tabs වල තියෙන tools මොනවද කියලා එකින් එක ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ. එතකොට මේ interface එකේ උඩින්ම තියෙන මෙන්න මේ මාතෘකා තීරුව කියලා කියන පුළුවන් අපිට ඒක title bar කියලා. title bar එක මෙතනින් තියෙනවා minimize කරන්නත් පුළුවන් icon එකක් සහ maximize කරන්න පුළුවන් එකක්. ඊට පස්සේ මේ close button icon එකක් තියෙනවා. ඊට පස්සේ මේ මෙතන තියෙනවා icons වගේක්. මේ floppy disk එකක හැඩය තමයි මේ තියෙන්නේ. save කරන එක, undo කරන එක, redo කරන එක. තවත් ඕනනම් අපිට මේක customize කරලා හදන්නත් පුළුවන්. මේ customize quick access toolbar කියලා දාලා තියෙන්නේ මේ කොටසට අපි කියනවා quick access toolbar කියලා. මේ උඩ තියෙන icons හතරක් විතර තියෙන ටික quick access toolbar කියලා කියන්නේ. ඒකට අපි සිංහලෙන් කියනවා ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. එතකොට අපි දැන් ඉගෙන ගත්තා quick access toolbar. අපි කිව්වා ඒකට සිංහලෙන් කියනවා කියලා ඉක්මන් ප්‍රවේශ මෙවලම් තීරුව කියලා. ඒ දීලා තියෙන නම තමයි එතකොට අපිට quick access toolbar එකේ දැනට තියෙන්නේ save එකයි undo එකයි redo එකයි වුණාට අපි කැමති නම් email කරන එක open එක new කියන ඒවා මෙතනට customize කරලා හදා ගන්න පුළුවන්. more commands ගිහිල්ලා තව දේවල් add කරගන්න අවස්ථාව මේ තියෙන ඔක්කොම tools ටික ඔක්කොම මෙතන දාලා තියෙනවා. ඒකෙන් quick access toolbar එකට ඇතුළත් කරගෙන තියෙන save එකයි undo එකයි redo එකයි විතරයි. තව අපිට මේ දේවල් ඕනේ නම් එතනට ඇඩ් කරලා හදා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. එතනට දා ගන්න පුළුවන්. දැනට මම ඔහොම තියෙනවා. ඊට පස්සේ අපි වැළුවා මෙන්න මේ tabs කියන එක. tabs වලටත් සාමාන්‍යයෙන් පටිති කියන සිංහල නම පාවිච්චි කරනවා. මේක රිබනය කියලාම තමයි කියන්නේ. ඒකට විශේෂ නමක් යොදන්නේ නැහැ. ඉතින් අපි දැක්කා ඉහතින්ම තිබුණේ හැබැයි quick access toolbar එක. ඊට පස්සේ tabs ටික තිබුණා. ඊට පහලින් ribbons ටික තියෙනවා.
ඒ රිබන් එකේ වෙනස් වෙනවා මෙන්න මේ groups. මේවට අපි කියනවා මේ groups කියලා. මේ තියෙන font group එක. font group එකේ තමයි font සම්බන්ධව තියෙන සියලුම දේවල් තියෙන්නේ. font size එක වෙනස් කරන්න, font color එක වෙනස් කරන්න, ඒ වගේ දේවල්. font groups කියන එක. group එකක්. එතකොට ඒ වගේ groups මෙතන තියෙනවා clipboard, font, paragraph, styles කියලා වර්ග කරලා තියෙන අපිට බොහොම පහසුවෙන් ඉගෙන ගන්න ලේසි වෙන්න. හොයාගෙන යන්න ලේසි වෙන්න. මේ අකුරු ටික යම්කිසි වෙනසක් කරනවා නම් font එක සම්බන්ධයෙන් මම මේ ටික search කරලා මේ select කරනවා. select කරලා මට පුළුවන් මේ ප්‍රමාණය වෙනස් කරනවා නම් මෙතනින් මේ වගේ අකුරු වල ප්‍රමාණය size එක වෙනස් කරගන්න. මෙතනිනුත් පුළුවන් size එක increase කරන්න, decrease කරන්න. මෙතනින් පුළුවන් capitalize කරන්න, ඒ වගේ දේවල්. එතකොට ඒක වැඩ කරන්නේ English fonts වලට විතරයි. අපි Unicode font එකක් දාලා මම මෙතන මේ සිංහල වචන ටික පාවිච්චි කරේ. ඒක එහෙම තියෙනවා. එතකොට ඒ ඇරෙන්න Unicode කියන එක ඔයාලා දකින්න ඇති. මෙන්න මෙතන තියෙනවා මම Unicode add කරගෙන my computer සිංහලද ඉංග්‍රීසිද ඕනේ කියලා. Unicode කියන එක අපි ඉගෙනගෙන තියෙනවා ඊට කලින්. Unicode වලින් මේ හැම අකුරකටම වෙනම කේතයක් දෙන නිසා ඒ දේවල් වෙනස් වෙන්නේ නැහැ මේවට, මේ tools වලට. හැබැයි අපි සාමාන්‍ය font භාවිතා කරලා ඉංග්‍රීසි විදිහටම මෙතන select වෙලා තියෙද්දි සිංහල font එකක්. සිංහල font තියෙනවා. දැන් මේ තියෙන FM අභය. FM අභය වගේ font එකක් දාලා මෙතනින් මම මොනවා හරි ලියන්න උත්සාහ කරොත් අපි බලමු මෙහෙම ලියන්න. ඔන්න ඔය වගේ දැන් මේ වගේ ලියන්න උත්සාහ කරාම මේ ෆොන්ට් වලින් ලියන අකුරු නම් ෆොන්ට් එක මාරු කරොත් අපි Calibri Light වගේ දැම්මොත් ඒවට අදාළ ඉංග්‍රීසි අකුරු විදිහට මාරු වෙනවා. ඒවා සාමාන්‍ය සිංහල ෆොන්ට්. ඒ වුණාට මේ Unicode වලින් ලියපුවා වෙනස් වෙන්නේ. අපි දන්නවා Unicode කියන ක්‍රමය හඳුන්වගෙන තියෙන්නේ ලෝකේ ඕනෑම භාෂාවක අකුරු අනන්‍යව හඳුනා ගන්න පුළුවන් bit 16 ක්‍රමවේදයක් කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට මේ තියෙන ASCII කේත වලින් ලියන්න ගියාම ASCII කේත වලට අදාළ සිංහල අකුරක හැඩයක් නිරූපණය කරන ක්‍රමයක්. ඒකෙදි ඒ අකුර ඒ විදිහට පෙන්වන්නේ අදාළ ෆොන්ට් එක තේරුවොත් විතරයි. එහෙමනම් right. දැන් එතකොට අපි ඊළඟ පේලිය ආයේ වෙන ෆොන්ට් එකකින් ඉංග්‍රීසි අකුරෙන් ලියනවා නම් ඒක මාරු කරන්න වෙනවා මේ විදිහට. ෆොන්ට් මාරු කරනකොට ඒ විදිහට ෆොන්ට් මාරු කරලා ලියන්න පුළුවන්. දැන් මේ ෆොන්ට් කලර්ස් මෙතන තියෙනවා පේනවා. ෆොන්ට් එකේ පාට වෙනස් කරන්න පුළුවන්. මේ කියන වර්ණ වලින් වෙනස් කරන්න පුළුවන්. එතකොට අපි මේ එකම group එකක් ගැන මේ වෙලාව ඉගෙන ගන්න. ෆොන්ට් group එක ගැන. මට more colors ගිහිල්ලා අවශ්‍ය ප්‍රමාණයට custom ගිහිල්ලා මෙතන තියෙන ඕනෑම වර්ණයක් තෝරන්න පුළුවන්. ඒ හැරුණකොට අපිට මේ RGB color mode විදිහට red වලින් මෙච්චරයි 255 දක්වා වූ අගයන් වලින් අපිට colors define කරන්න පුළුවන්. මේ විදිහට red, green සහ blue mix කරලා නිර්මාණය කරගන්නා වූ මෙන්න මේ වර්ණ. එතකොට අපිට මේ වර්ණ වලින් මෙතන පෙන්වන්න පුළුවන්. ඒ විදිහට define කර ගැනීම හැකියාවකුත් තියෙනවා. දැනට අපි පේන ප්‍රධාන වර්ණ වලින් මේ විදිහට දාලා බලමු. එතකොට මේ font color එක දැන් මේ group එකක මේ මෙතන තියෙනවා චූටි icon එකක්. ඒ icon එක දැන් මේ font group එකට අදාළව තමයි මෙතන තියෙන්නේ. ඒ icon එක මෙතන paragraph group එකට අදාළව තියෙනවා. මෙතනක් තියෙනවා clipboard එකට අදාළව. ඒක ක්ලික් කරොත් ඒක ළඟ ක්ලික් කරන්න කලින් නිකන් මෙන්න මේ විදිහට mouse එක ඊතලේ ලං කරාම මෙයා ඒක ගැන විස්තරයක් දෙනවා. ඔය ඕවට කියනවා අපි software වල පරිශීලකයාට එහෙම නැත්නම් මේක userට software එක use කරන්න ලේසි වෙන්න tool tip එකක් දෙනවා කියලා.
ටූල් ටිප් එකක්. මේ මෙතන තියෙන ඒ ටූල් ටිප් එකේ විස්තරයක් එන customize your text using ටිකක් වෙලා ගිහින් ටූල් ටිප් එක disappear වෙනවානේ. අපි බලමු answer එක. Customize your text using advanced font and character options. Give it in exact look you want. You can add a variety of styles and colors to your text as well as visual effects like strike through එහෙම විස්තරයක් තියෙනවා. දැන් මෙතන මේ font කියන තැන මේ icon එක උඩ click කරොත් මෙන්න මේ වගේ dialog box එකක් එනවා font group එකට අදාළව. එතකොට ඒකට අපි කියනවා මෙන්න මේ කොටසට dialog box launcher කියලා. dialog box launcher කියලා තමයි ඒකට කියන්නේ. ඒ වචනේ. dialog box එකක් එන නිසා dialog box launcher. එයාට සිංහල නමකුත් තියෙනවා. මං ඉස්සලා සිංහල නම ලියලා තියන්නම් නේද? ඔය නමින් තමයි හඳුන්වන්නේ. dialog box launcher. මේ සෑම කණ්ඩායමකටම dialog box launcher එකක් තියෙනවා. එතකොට font group එකේ dialog box launcher එක අපි දැක්ක සංවාද කොටු පුරන්නා කියන වචනේ තිබ්බේ. ඒකෙත් මේ වගේ tabs දෙකක් තියෙනවා. අපිට පුළුවන් මෙතනට අදාළ වෙන නැති දෙයක් වුණත් මෙතනින් දකින්න හම්බ වෙනවා. දැන් මේ font group එකේ තියෙන font style එක, font size එක, font වර්ගය, ඊට පස්සේ font color එක, මේ තවත් effects ගොඩක් තියෙනවා. strike through, double strike through, superscript, subscript මේවා අපි ඉගෙන ගන්නවා. මේ වගේ tools තියෙනවා මෙතන. ඊට පස්සේ advanced වලට ගියාම තවත් දේවල් පෙන්නනවා. හරි. එතකොට අපිට මෙතනදී පෙන්නන දේවල් වල advanced features වලට යන්න තමයි dialog box launcher එකක් මෙතනට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ interface එකේ උඩම තියෙන කොටස් ටික අපි ඉගෙන ගත්තේ. මේකේ තව දෙපැත්තෙන් මේ පැත්තෙනුත් තියෙනවා scroll එකක්, scroll bar එකක්. scroll bar කියලා එකට කියන්නේ document එක එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන් නිසා ඒකට අපි කියනවා scroll bar කියලා. scroll bar. දැන් මම සිංහලෙන් ලියන්න හදලා තිබිච්ච නිසා ඒ විදිහට වැටුනේ. scroll bar. ඕකට අපිට ගන්න වෙන්නේ roll තීරුව කියලා තමයි. scroll bar. ඊට පස්සේ මේ යට තියෙන ඔයාලට පේනවා තවත් මෙන්න මේ කොටස් දෙකක්. මෙතන zoom control එකක් තියෙනවා. මේ විදිහට zoom in zoom out කරන්න පුළුවන්. zoom in කරන්න පුළුවන් මේ විදිහට. එතකොට මේක font size එක වෙනස් වෙලා නෙමෙයි තියෙන්නේ. zoom කරලා බලනවා, විශාල කරලා බලනවා. දැන් 100% තියෙනකොට ඔය විදිහට තියෙන්න ඕනේ. මොන්න ඔය වගේ විශාල කරලා බලන්න පුළුවන් හැකියාවක්. ඒකට අපි කියනවා zoom control කියලා. zoom control. zoom කියන්නේ z දෙන්නේ නේ. zoom control. ඊට පස්සේ පුතේ මෙතන පහලින් තියෙනවා මෙන්න මේ කොටසට අපි කතා කරා. ඒකට විශේෂ නමක් කියනවා view buttons කියලා. දැන් මේකට සිංහලෙන් කියන්න වෙන්නේ zoom පාලකය කියලා. ඒකත් අපි දාගෙන ඉමු නේද? zoom පාලකය කියලා දාන්න වෙන්නේ.
සූම පාලකය. ඊට පස්සේ මේ පහලින් අපි දැක්ක තවත් කොටසක් මෙන්න මෙතන තියෙන කොටසට අපි ඒකට කියනවා view buttons කියලා. view buttons. මෙන්න මේ කොටස. view buttons. ඒවටත් සිංහල නම් තියෙනවා. දැකුම් බොත්තම් කියලා කියනවා. හරි? ඉහළින්ම තියෙන නිසා මම ඉහළින්ම දාන්නම්. ටයිටල් බාර් කියන එකට අංක 1 දාලා ගත්තා නම් හරි වගේ. ටයිටල් බාර් කියලා දාන්න. ටයිටල් බාර්. ඒකට අපි සිංහලෙන් කියන්නේ මාතෘකා තීරුව කියලා. මාතෘකා තීරුව. හරිද? ඊට පස්සේ අපි අපේ ටියුට් එකෙත් පොඩ්ඩක් බලාගෙන ඉමු. ටියුට් එකේ මම මේ දක්වලා තියෙන්නේ ඉන්ටර්ෆේස් එකේ හැටි. ඔයාලා පටන් ගන්නද මේ ටයිටල් බාර් එක ගාවට 1 දාලා quick access tool bar එකට 2 දාන්න tabs වලට 3 දාන්න ribbon එක මෙතනින් නම් කරගන්න සංගල වරහනක් වගේ ආකෘතියක් දාලා මම කිව්වේ මෙන්න මේ වගේ දෙයක් මෙන්න මෙතනින් සංගල වරහනක් වගේ එකක් දාලා මේක ribbon කියන එකට අදාළ අංක 4 වගේ දාගන්න. ඊට පස්සේ මේවට දාගන්න මෙන්න මේකට අංකයක් ඕනේ යාට. dialog box launcher එකට. ඊට පස්සේ මේ ලියන තැන අපිට workspace කියලා කියන්න පුළුවන්. වැඩතලයේ වගේ අදහසක් එන්නේ ඒකෙදි. ඊට පස්සේ මේ පැත්තේ අන්තිමටම තිබිච්ච ඔයාලට පේනවා දැන් zoom control එක මෙතන මම දැන් මේ වෙලාවේ පේන Word document එකේ zoom control එක තමයි යට පෙවුනේ. මේ ටික view buttons කියලා මේවට අංක දාගන්න. අංක දාගෙන හරියට අදාළ විදිහට නම් කරන්න බලන්න. මේ කොටස් ටික නම් කරන්න පටන් ගන්න බලන්න. එතකොට මම නම් ටික බලා ගන්න මේ විදිහට තියලා තියන්නම්. ඒකෙන් බලාගෙන අදාළ තැන්වල නම් කිරීම සිද්ධ කරන්න.
හරි අන්තිමට අපි මෙන්න මේ පහතින්ම දකින කොටසක් තියෙනවා. මම මේකෙන්ම පෙන්නන්නම්. අපි මුලින් ඉඳන්ම නම් කරගෙන ගියොත් මේ ටයිටල් බාර් කියන එකට ඔයගොල්ලෝ එක කියලා දාලා ඇති. මෙතන එක කියලා දාලා ඇති. ඒ ටයිටල් බාර් එක තමයි ඉහළින්ම තියෙන්නේ. ඒතර අපිට එක කියන එක නම් කරගන්න වෙන්නේ පුතේ මෙන්න මේ හරියෙන් මම නම් කරන්නම්. ඔයාලට පේන්න ඕන නිසා මම සුදු අංකයක් දානවා සුදු පාටින්. එක කියන එක. ඊට පස්සේ අපිට මේ quick access toolbar කියන එක quick access toolbar කියන එක තමයි ඒ ආසන්නයේම නම් තියෙන්නේ. දැනට අපි tab කියන එක දාගමු. මේ tabs තමයි දෙක තියෙන්නේ කියලා. මෙන්න මෙතන මේවා තමයි tabs කියන්නේ. ඒකට දෙක කියන එක දාගන්න. ඊට පස්සේ ribbon එකට අපි 3 කියලා දාගමු දැනට. එතකොට ribbon එක තමයි මේ විදිහට අපිට මේ සම්පූර්ණ වපසරිය පුරාම පේන්න තියෙන්නේ. උදාහරණයක් විදිහට මෙන්න මේ කොටස් ටික. මෙතනින් පටන් ගත්තාම මෙන්න මේ ටික ඔක්කොම අපිට ribbon කියලා තමයි ගන්න වෙන්නේ. ඒතර වටේට ලස්සන කොටුවක් ඇඳලා ගත්තොත් කමන්නේ. ඒක ribbon කියන එක නම් කරගන්න. ඒක තමයි ribbon කියලා කියන්නේ. ribbon. ribbon වලට අපි 3 වෙනි අංකය දෙමු. මම 4 වෙනි අංකය දීලා තියෙන quick access toolbar එකට. ඒ නිසා 4 මේ මෙතන තියෙන quick access toolbar එක. ඊට පස්සේ groups විදිහට අපිට ගන්න පුළුවන් මේ paragraphs groups ඒ වගේ මෙන්න මේ විදිහට දක්වලා තියෙන ඒවා groups කියලා ගන්න පුළුවන් අපිට. ඒ වගේ දේවල් අපි groups කියන එක දාමු අපි 5 කියන අංකේ. groups තමයි 5. dialog box launcher එකක් අපිට නම් කරගන්න සිද්ධ වෙනවා. ඒක අපි ගමු මෙන්න මේ වගේ තැනකින් ගන්න ඕනේ ඊතලයක්. dialog box launcher එක මේ ඊටාම කුඩා කොටුව. එයා 6 කියලා දාගමු. number 6 scroll bar එක. scroll bar එක මෙතන පේන්නේ නැහැ. මේ පැත්තෙන් එනවා පටියක්. ඒක 7 කියලා නම් කරගන්න. ඊළඟට zoom control එක මෙතන පහතින් ඔයා දැක්කා. ඒක 8 කියලා දාගන්න. zoom control කියන එකට යොහුමු පාලකය කියලා වචනයක් තියෙනවා. යොහුමු කියලා. මේ zoom කියන එකට යොහුමු කියන වචනේත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. යොහුමු පාලකය. ඊට පස්සේ view buttons තියෙනවා ඔයා දැක්කා. මේ මෙතන. එතන තිබ්බ view buttons 3ක්. read කරන්නයි ඒ විදිහට. එතකොට මේ ඒක 9 කියලා දක්ව ගමු අපි. ඒ සියල්ල තියෙන මේ සම්පූර්ණ තීරුවට අපි කියනවා ස්ටේටස් බාර් කියලා. මොකද්ද? මෙන්න මෙතනින් පටන් ගත්තාම මෙන්න මේ සම්පූර්ණම මෙන්න මෙතන තියෙන තීරුව මම මේ පාට කරපු තීරුව ඒකට අපි කියනවා ස්ටේටස් බාර් කියලා. එතකොට ඒ ටික නම් කරලා ඔයා දාගන්න ස්ටේටස් බාර්. ඒකට අපි 10 වෙනි අංකය දෙමු. ස්ටේටස් බාර් කියලා කියන්නේ. 10 වෙනි අංකය ස්ටේටස් බාර් කියලා දාගන්නවා. ඒකට සිංහලෙන් කියනවා
තත්ත්ව තීරුව කියලා. ස්ටේටස් බාර් එහෙම නැත්නම් තත්ත්ව තීරුව කියලා. ඔය 10 වෙනි අංකයක් යටින් ලියන්න ඕනේ. මෙතෙන්ට ගත්තා නම් හරි. තත්ත්ව තීරුව කියලා කියනවා. ওই විදිහට බලලා සම්පූර්ණ කරගන්නකො. හරි දැන් අවසන් කරලා ඇතිනේ. හරි අපි ඊට පස්සේ පුතේ බලන්න යන් ඊළඟට මෙන්න මේ ෆොන්ට් ගෲප් එක ගැන කතා කරන්න ඕනේ. මේ quick access toolbar එක. ඒක ගැන කතා කරන්න යන්. quick access toolbar එකේ මේ මෙවලම් වල භාවිතය මොකක්ද කියලා අහනවා. ඒතර අපි දන්නවා දැන් මෙතන තියෙනවා මෙවලම් තුනක්. ඒ ටික ගත්තොත් මෙන්න මෙතන තියෙන්නේ save button එක.
ඊට පස්සේ මේ මෙතන තියෙන undo කියන එක. මෙතන තියෙන redo කියන එක. එතකොට අපිට පුළුවන් මේ ටික මේ විදිහට දාලා මෙතනින් නම් කරගන්න මෙහෙම ඊතලයක් අරගෙන ඒවට අදාළ නම මෙතනින් ලියලා ඒකේ භාවිතය ලියමු අපි. මේක redo කියලා කියන්න පුළුවන්. redo. redo කියන්නේ යම්කිසි ක්‍රියාවක් නැවත කිරීම. ඒ කියන්නේ undo ගේ විරුද්ධ එක. මේක තමයි undo. මේක save. save කියන එක. ඊට අමතරව අපි මෙතන දැක්කා more tools කියලා තිබ්බනේ. more tools කියලා දැක්කා. හරි මේ වගේ භාවිත ලියනකොට අපිට ලියන්න පුළුවන් save පාවිච්චි කරන්නේ සිංහල ලියනවා නම් සුරැකීමට කියලා ලියන්න. එහෙම නැත්නම් save කිරීමට, තැන්පත් කිරීමට. save the document. ඊට පස්සේ undo කියන එක පාවිච්චි කරන්නේ පෙර සිදු කළ ක්‍රියාදාමය නැවැත්වීම සඳහා. ඒ කියන්නේ පෙර කළ ක්‍රියාව ඉවත් කිරීමට. reverse operation කියවනම් හරි. අපි ඒකට දාමු දැන් මොකක් හරි දෙයක් කරා නම් අපි හිතමු අකුරක් ලියුවා නම් ඒ අකුර ලියපු එක වැරදි කියලා හිතුවොත් undo කරලා අපිට ඒක ඉවත් කරන්න පුළුවන්. note එක හදාගෙන යමු ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඒවා පාවිච්චි කරලා බලමු. මේකට දාන්න reverse the effect කියලා. reverse the previous action. පෙර කළ කාර්ය ඉවත් කිරීම.
එතකොට රීඩූ කියලා කියන්නේ පෙර ඉවත් කළ කාර්ය නැවත සිදු කිරීම. do again කියන එක. more tools කියන එක නම් විස්තර කරන්න ඕනේ. වෙනත් tools තෝරා ගැනීම කියන එක තමයි එතනදි තියෙන්නේ. වෙනත් tools ඇතුළත් කර ගැනීම. ඒක අපි select කියලා කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් insert other tools. ඒ විදිහට දාන්න. right ඒ ටික ඉවර කරලා අපි මේ Word document එකක මෙන්න මේ ක්‍රියාකාරකම් ටික කරලා බලමු. දැන් මට මේක සේව් කරන්න අවශ්‍ය නම් මම සේව් අයිකන් එක මෙතන ක්ලික් කරාම හරි. සේව් කියන එක ක්ලික් කරාම දැනට සේව් කරපු එකක් නම් සේව් වෙනවා ඔටෝමැටිකලි. හැබැයි සේව් කරන්න මම තැනක් නියම කරලා නැති නිසා පළවෙනි වතාවටනේ මේ සේව් කරන්න හදන්නේ. ඒ නිසා යා සේව් ඇස් කියලා මට දැන් මේක කොහේ හෝ සේව් කරන්න කියලා තැනක් දෙන්නයි හදන්නේ. එතකොට මම යම් කිසි තැනක් තේරුවා. මගේ කම්පියුටර් එකේ මෙන්න මේ තැනක් EICT එහෙම කියලා තියෙනවානේ. ඊට පස්සේ මම ඒකට නමක් දෙන්න ඕනේ. නමක් දෙමු අපි Word lessons කියලා. දීලා මම මේ විදිහට සේව් කරනවා. right දැන් සේව් වෙලා තියෙනවා. දැන් ඊට පස්සේ මම මොන හරි වෙනසක් කරා නම් මම මේ group කියන එකට තව සිංහල නමක් විදිහට කණ්ඩායම හරි මොන හරි කියලා දානවා. එතකොට මේකටත් මට කියන්න පුළුවන්
රෝල් තීරුව හරි මොකක් හරි වගේ ස්ක්‍රෝල් කරනවා කියන අදහස ඒ විදිහට දාන්න පුළුවන්. මෙහෙම ලියපු එක මම පස්සේ හිතනවා මම ලියපු එක වැරදි කියලා. අන්න එහෙම හිතුනොත් මට අන්ඩු කරන්න තියෙනවා. එතකොට අකුරෙන් අකුර මම ලියපු ඒවා ඔක්කොම අන්ඩු කර හැකියි. මෙතන අන්ඩු එකේ තියෙනවා මේ මම ටයිප් කරපු අන්ඩු යන්න ඕනේ ඇක්ෂන්ස් කීයක් රිවර්ස් යන්න ඕනේද කියන එක මෙතන මෙයා තියාගෙන ඉන්නවා. එතකොට ඇක්ෂන්ස් ගොඩක් තියෙනවා. මම මෙච්චරක් දුරට අන්ඩු කරන්න කියලා තෝරගන්න පුළුවන්. එකින් එක ඔබාගෙන යනකොට අන්ඩු එක එකින් එක සිද්ධ වෙන්නේ. ඒ කරපු ඇක්ෂන්ස් මම ප්‍රෙස් කරපු කීස් ඊට පස්සේ මම තව නැවත වාරයක් හිතනවා නෑ මං ඒ වෙනස් කරපු එක එහෙම තිබ්බා වගේ හදනවා කියලා. එතකොට රීඩු කරන්න තියෙන්නේ. ඒ කරපු දේ අන්ඩු කරපු ඒවා රීඩු කරන්න පුළුවන්. ඔක තමයි මේ අන්ඩු සහ රීඩු වල අදහස. එතකොට මේ ටික සිලෙක්ට් කරලා මම වර්ණය වෙනස් කරලා පෙන්නන්න. ඊට පස්සේ මට ගැලපුණොත් මේ රතු වර්ණය මෙතනට හරියන්නේ නැහැ. ඒක highlight වෙනවා වැඩි වගේ. මට තියෙන අන්ඩු කරන්න. අන්ඩු කරාම මේ කරපු දේ කරපු ක්‍රියාකාරකම රිවර්ස් වෙනවා කියන එක තමයි ආපස්සට යනවා කියන එක තමයි තේරුම් ගන්න ඕනේ වෙන්නේ. හරි. ඊට පස්සේ අපි තව එක කොටසක් කරනවා Word වල. මෙන්න මේ tabs වලට කලින්ම තියෙන එක file menu කියලා කියන්න පුළුවන්. file menu එක ක්ලික් කරාම මෙන්න මේ වගේ Word වල information වලට අදාළ තැන් ටිකක් එනවා. ඒ information වලත් සුවිශේෂී දෙයක් තියෙනවා protect your document කියලා. protect document. මේක encrypt with password කියන එක එහෙම select කරොත් අපිට පුළුවන් මේකට password එකක් දෙන්න. හැබැයි password එක මතක තියෙන්න ඕනේ. ඊට පස්සේ password එක දාලා re-enter password කියලා කියනවා අපිට වැරදීමක් සිද්ධ වෙලා එහෙම අකුරක් හරි මාරු වෙලාද කියලා බලන්න. දෙපාරක් enter කරාට පස්සේ දෙපාරම එක විදිහට enter කරලා තියෙනවා නම් password protected document එකක් හදාගන්න පුළුවන්. එතකොට අපි දැන් මේ document එක නැතුව වෙනත් අලුත් document එකක් open කරනවා නම් Word වල තියෙනවා. දැන් අපි මේක close කරමුකෝ. save කරලා close කරන්න කියනවා. ඊට පස්සේ අදාළ තැන හොයාගෙන ගියොත් මේ තියෙන document එක මම open කරලා පෙන්නන්නම්. දැන් එයා මට password එකක් අහනවා. ඒක open කරන්න නම් password එක දෙන්න වෙනවා. password එක දුන්නොත් තමයි එයා document එක open කරන්නේ. මොකද මම password එකක් දීලා තමයි save කරේ. file menu එකේ protect කරා password එකක් දීලා. මෙන්න මෙතනින් දුන්නා. password එක මකලා නැවත වාරයක් දීලා බලමු. මකලා save කරාට පස්සේ password එක ඉවත් වුණා. ඊට පස්සේ file menu එකේ ආයෙත් තියෙනවා මේ new කියලා එකක්. new කියන්නේ අලුත් document එකක් open කරන්න ඕන නම් මේ template එකක් use කරන්න. එහෙමත් නැත්නම් blank document එකක් විදිහට open කරන්න කියන එක තමයි මෙතනදී මේ පෙන්නන්නේ. ඊට පස්සේ open කියලා තියෙන්නේ කලින් මම හදපු document එකක් න recent documents වල මෙතන පෙන්නනවා. මේ මොනවා හරි තියෙන documents. ඊට පස්සේ වෙනත් තැනක මෙතන නැති එකක්. බොහොම ඈතදී ඉස්සර කාලේ කරපු document එකක් නම් මතක නම් තැන මතක නම් browse වලින් ගිහිල්ලා අපිට පුළුවන් අදාළ තැන හොයාගන්න. කම්පියුටරේ තැන නම් browse වලින් හොයාගන්න පුළුවන්. මේ වගේ D එකේ මෙන්න මේ තැන කියලා හොයාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් OneDrive cloud upload කරලා තියෙනවා නම් ඒ විදිහට cloud upload කරපු document select කරලා අපිට ගන්න පුළුවන්. this pc කියලා මෙතනින් ගිහිල්ලා select කරලා ගන්නත් පුළුවන්. එතකොට this pc කියවම මෙතන open වෙන්නේ නම් documents ඉස්සෙල්ලාම නේ. ඒක වෙනස් කරලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ saves කියලා තියෙනවා.
සේව් එකේ භාවිතය අපි දන්නවා. මෙතන තිබිච්ච සේව්ම තමයි මේ තියෙන්නේ. සේව් කරාම මේ ડોකියුමන්ට් එකේ සිදු කළ වෙනස්කම් නැවත තැන්පත් වෙනවා. දැන් අපි මෙතන ටයිටල් බාර් කියලා ලියලා මම පොඩි වෙනසක් කරලා මෙතන රූලක් කොහොම අරගෙන මොනවා හරි ටයිප් කරා නම් මෙතන මෙහෙම වෙනසක් කරන්න හිතලා මම කරා පහලට එන්ටර් කරලා මම ටයිප් කරනවා මොකක් හරි මාතෘකාවක් ටයිටල් එක මාතෘකාව විදිහට දානවා මෙතනට. අපි හිතමු word interface එක තමයි මම මෙතන උගන්වන්නේ කියලා. word interface කියලා මාතෘකාවක් වගේ දාලා මම පොඩි වෙනසක් කරනවා. ඒක සෙන්ටර් කරලා පොඩ්ඩක් අකුරු ලොකු කරලා අන්ඩර්ලයින් කරලා යටින් ඉරක් එහෙම දාලා නේද? ඒක සේව් කරන්න තියෙන්නේ. දැන් සේව් කරාට පස්සේ මේ වෙනස සේව් වෙනවා. මෙතන තියෙන්නේ ඒ සේව් එකම තමයි. හැබැයි මට අවශ්‍ය නම් මේක වෙනත් නමකින් සේව් කරන්න. save as වලට යන්න ඕනේ. save as ගිහිල්ලා මම මේක කලින් ડોකියුමන්ට් එකේ වෙනසක් කරාට මම ඒ ડોකියුමන්ට් එක උඩම නෙමෙයි සේව් කරන්නේ මේකේ අලුත් version එක new version එක වගේ අන්න එහෙම දාලා save කරා නම් අලුත් නමකින් වෙනත් තැනක save කිරීමේ හැකියාව තියෙනවා save as වලදී. දැනට මම ඒක නොකර ඉන්නම්. ඊට පස්සේ ડોකියුමන්ට් එක print කරන්න පුළුවන් මෙතනින්. print කරන්න ඕනේ printer එක මෙතන select කරන්න දෙනවා යා. ඊට පස්සේ share කරන්න features ටිකක් මෙතන දීලා දෙනවා. email කරන්න. ඒ වගේම export කරන්න පුළුවන්. export කරනවා කියන්නේ වෙනත් PDF වගේ format එකකට මේක export කරන්න පුළුවන්. අපි create PDF කියලා දුන්නොත් මේ document එක PDF එකක් බවට පත් වෙලා ওই විදිහට printable document format කියලා PDF කියන්නේ. ඒ හදපු PDF එක තමයි ඔය open වෙන්නේ. සාමාන්‍යයෙන් කෙනෙකුට අපි හදන document එකක් email කරනවා නම් PDF කරලා email කරන එක තමයි හොඳ. මොකද එතකොට වෙනස් වෙන්නේ. මේ අකුරු මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ මේ වගේ දේවල් ෆොන්ට් එකක්වත් මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ එතකොට. දැන් මේක print out එකක් ගන්න පුළුවන් යාට වෙනස් වෙන්නේ නැහැ මේකේ තියෙන PDF කරලා. ඒ export වලින් තමයි අපි file menu එකේ තිබිච්ච export කියන එකෙන් තමයි ඒ features ගත්තේ අපි. වෙනත් format එකකට export කරන්න කියන එක. file type එක change කරන්න කියන එක. මේ මෙතනක් තියෙනවා change file type කියලා නේද? ඒ change file types කියන එකෙත් බලන්න කියවගෙන අපිට පුළුවන් මේ දැනට තියෙන මම පාවිච්චි කරේ මේ word version එක 2016 කියලා මම කිව්වා. මට කලින් තිබිච්ච version එකකින් save කරන්න පුළුවන්. 97 version එකකින්. ඒතර ඒවා ඉන්නේ DOC කියලා extension එක. දැන් තියෙන්නේ DOCX කියන extension එකකින්. open document text කියලා format එකක්. ඊට පස්සේ .x කියලා format එකක්. rich text RTF කියන format එක. මේ වගේ මේ text format එක plain text එකක් විදිහට plain text එකක් විදිහට change කරනවා කිව්වොත් එහෙම අර notepad වල ලියවෙන විදිහට තමයි save වෙන්න ඕනේ. දැන් මේ notepad වල එහෙම ලොකු වෙනස්කම් නැහැනේ. මේ තරම්ම features නැහැනේ text editors විතරයිනේ. word processing කියලා කියන්න බෑනේ ඒවට. මේ අකුරු විතරයි ලියවෙන්නේ. සීමිත ප්‍රමාණයක් තමයි tools තියෙන්නේ. ඒ වගේ text වලින් save කරන්න .txt කියන file format එකෙන් save කරන්න තමයි මේ අද file types වල මේවා තියෙන්නේ. ඒ වගේ අපිට බලන්න පුළුවන්. close කිව්වහම close වෙයි නේද? මේ option වලත් තියෙනවා විශේෂ ලක්ෂණ ටිකක්. මෙතන account කියන එකේ නම් word account එක කාටද register වෙලා තියෙන්නේ මේ වගේ දේවල් තියෙන්නේ. activate වෙලා තියෙන්නේ කාටද කියන එක. එතකොට option කියන එක බැලුවහම
මේකේ තියෙනවා ගොඩක් දේවල්. word options, display එක කොහමද, proofing කොහමද, save වුණාම මොකද්ද කරන්න ඕනේ. දැන් මේ save යටතේ මම එකක් කියලා දෙන්නම්. save files in this format කියලා automatic මේක default විදිහේ මෙතන අපිට තෝරලා දෙන්න පුළුවන්. save කරන්නේ docx විදිහට. ඒ වගේම ඔයාලට පේනවා මෙතන save auto recover information every auto recover information කියලා කියන්නේ automatically මේක save වෙනවා document එක. save වෙන්නේ every 10 minutes. ඒක හරි වැදගත් දෙයක්. අපි desktop එකක වැඩ කරනවා නම් UPS එකක් නැත්තම් කරන්ට් ගියොත් දැනට ටයිප් කරපු ටික විනාශ වෙනවා. ඒ නිසා අපිට auto save option එක දීලා තියන්න පුළුවන් every 1 minute විදිහට. 1 minute කියලා දැම්මහම හැම විනාඩියකදීම document එක automatically save වෙනවා. save වෙන තැන තමයි මේ තියෙන්නේ. මෙතනට ගිහලා හොයාගන්න පුළුවන්. මේ අදාළ තැනට ගියාම මේක මම copy කරන්නම්. copy කරලා මේ විදිහට browse කරලා ගන්න පුළුවන් අපිට. එතනට ගියාම මේ auto recover වෙච්ච documents වගේක් මගේ මෙතන තියෙන්නේ. ඒ කියන්නේ කරන්ට් ගිහිල්ලා හරි shut down වෙලා automatically කම්පියුටරේ සමහරලාට විශේෂයෙන් shut down වෙන අවස්ථා තියෙනවා operating system එකේ වැඩ නිසා. ඒ වගේ වෙලාවල් වලට save වෙනවා. හරි එතකොට 1 minute වගේ හදලා තිබ්බහම අපිට loss වුණොත් data loss වෙන්නේ මිනිත්තුවකට අදාළ දේවල් විතරයි. 10 minutes තිබ්බහම අපිට data loss වීමේ අවදානම උපරිමයේ විනාඩි 10ක් බවට පත් වෙනවා නේ. ඒ කියන්නේ විනාඩි 10න් 10ට නේ save වෙන්නේ auto. විනාඩියෙන් විනාඩිය save වෙන්න හැදුවාම හැම විනාඩියකදීම හැබැයි save වෙනවා. එයාට ඉතින් වැඩ වැඩි. මේ save option මේ වගේ දේවල් හදන්න පුළුවන්. ඒතර language advanced කියලා මේකේ ගොඩක් තියෙනවා features. ribbon එක customize කරන්න පුළුවන්. ribbon එකේ පෙන්වන දේවල් මේ තියෙන්නේ. දැන් මේ insert tab එක ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක මේ පෙන්වන්නේ. ඒවා වෙනස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට ඉන්ටර්ෆේස් එක වෙනස් කරගැනීමේ හැකියාව පවා quick access toolbar එක මෙතනත් පේනවා. customize කරන්න පුළුවන් කියන එක. අපි ඉස්සෙල්ලත් මෙතනින් පහළට ගියේ more tools වලින් මෙතනටම තමයි. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. right එතකොට මේ අපි ඉගෙන ගත්තේ file menu කියන එක. file menu එක යටතේ ටියුට් එක පැත්තෙත් පොඩ්ඩක් ගිහිල්ලා ආවොත් මෙන්න මෙතන තියෙනවා file menu. ඒකේ යම් යම් features ටිකක් අපිට දැනගන්න තියෙනවා. එතකොට new කියන එක මොකටද කියලා දැන් අපි ඉගෙන ගත්තා. මේ වගේ භාවිතයේ ඉදිරියට දාගත්තා නම් ඊතලයක් දාලා new කියන්නේ මොකටද තියෙන්නේ? නව to open new document. නව ලිපියක් නිර්මාණය කිරීමට. මෙතන ලියන්න පුතේ new කියන එක ගාව නව ගොනුවක් විවෘත කිරීමට to open new document. නව ගොනුවක් විවෘත කිරීමට.
ඕපන් කියන එක තියෙන්නේ to open existing දැනට පවතින ගොනුවක් විවෘත කිරීමට. දැනට පවතින ගොනුවක් විවෘත කිරීමට. save තියෙන්නේ to save the document. save එහෙමත් නැත්නම් අපි කියනවා ගොනුව සුරැකීම සඳහා. save as ගොනුව සුරකින්න පුළුවන් save වලින් save as වලින් ගොනුව සුරකින්න පුළුවන් වෙනත් ස්ථානයක. ඒ කියන්නේ save as to save the document in another place වෙනත් ස්ථානයක ගොනුව සුරැකීමට හෝ වෙනත් ස්ථානයක ගොනුව සුරැකීමට හෝ වෙනත් නමකින් තැන්පත් කිරීමට. print කියන එක තියෙන්නේ මුද්‍රණය කිරීම. print තියෙන්නේ මුද්‍රණය කිරීමට. share තියෙන්නේ වෙනත් අයත් එක්ක මේක share කරගන්න නේද? to share with others. ගොනුව හුවමාරු කිරීමට. ගොනුව බෙදා ගැනීම කියලා. වෙනත් අය සමග ගොනුව බෙදා ගැනීම. දැන් සාමාන්‍ය ව්‍යවහාරේ නම් එක්ස්පෝර්ට් කරනවා කියන්නේ අපනයනය කරනවා වෙනත් රටකට යවනවා වගේ දේවල් වලටනේ. ඒතර මෙතනදී අදහස් වෙන්නේ ડોකියුමන්ට් එක එක්ස්පෝර්ට් කරනවා වෙනත් ෆෝමැට් එකකට. ඒක එහෙම දාන්න.
to export the document into another format. වෙනත් ගොනු ආකෘතියකට ගොනුව පරිවර්තනය කිරීම. වෙනත් ගොනු ආකෘතියකට ගොනුව පරිවර්තනය කිරීම. ඊට පස්සේ අපි දැක්කා password protection කියන එක. මේ මෙතන තමයි password protection එක දාන්නේ. අපිට විශේෂයෙන් ඉංග්‍රීසියෙන් නම් ලියන්න දෙයක් නැහැ මෙතන ලියලා තියෙන්නේ password protect this document ඒක highlight කරගන්න. encrypt with password. මුරපදයක් යොදා ගොනුව ආරක්ෂා කිරීම. ගොනුවට මුරපද යෙදීම කියලා දැම්මත් කමන්නේ. මුරපදයක් යොදා ගොනුව ආරක්ෂා කිරීම.